ආයුබෝවන් දුවේ පුතේ අපි තවත් 11 ශ්‍රේණිය සම්බන්ධ පාඩමක් අරගෙන තමයි මම ඇවිල්ලා තියෙන්නේ. මේ පාඩම 18 වෙනි පාඩම ත්‍රිකෝණමිතිය ඔයාට ඉස්කෝලේදී 3 වෙනි වාරෙදි තමයි මේ පාඩම හම්බ වෙන්නේ. මේ පාඩම තෝරා ගන්නත් විශේෂ හේතුවක් තියෙනවා. මේ පාඩමෙන් මේ ත්‍රිකෝණමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් අනිවාර්යෙන් ඔයාගේ සාමාන්‍ය පෙළ විභාගෙදී ගණිතය දෙක කොටසට විශේෂයෙන් මින් ගැටලුවක් එනවා. ඔයාලට ලකුණු 10ක් එකතු කරගන්න පුළුවන් මේ ගැටලුව නිවැරදිව කරගත්තොත්. ඒ නිසා බොහොම සරලව ඔයාලට මේ පාඩම මම පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ. මේ පාඩම නම් ටිකක් දිග පාඩමක්. ඒ නිසා අපි කොටස් වශයෙන් මේ පාඩම ඉගෙන ගමු. අපි බලමු පුතේ මේ ත්‍රිකෝණමිතිය කියන්නේ මොකක්ද? මේකෙදී ගැටලු විසඳන්නේ කොහොමද? කියන කාරණා බොහොමයක් අපි මෙතන සාකච්ඡා කරමු. හොඳයි දුවේ පුතේ මේ ත්‍රිකෝණමිතිය කියන පාඩමේදී අපි වැදගත්ම ත්‍රිකෝණයක් සලකනවා මේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. මේ ගැටලු සියල්ලම විසඳන්නේ අපි මේ පාඩම සම්බන්ධ කරගන්නේ මේ ත්‍රිකෝණී ත්‍රිකෝණ වලින් විතරයි. එතකොට අපි මේ දක්වා මේ වෙනකොට ත්‍රිකෝණී ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවා. මම මෙතන ඇඳලා තියෙන ත්‍රිකෝණී ත්‍රිකෝණයක් එක කෝණයක අංශක 90ක් වෙන කෝණයක් නේ පුතේ. එතකොට අපි මේ ත්‍රිකෝණේ මේ කොච්චර දැකලා තිබ්බත් මේ ත්‍රිකෝණේ තවත් ලක්ෂණ තවත් කොටස් නම් කරන්න පුළුවන් අවස්ථා ගොඩාක් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා මේකේ. මේ ත්‍රිකෝණේ මේ පාද අතර සම්බන්ධතා ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ ත්‍රිකෝණමිතියේ මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් දැක ගමන් ඔයාලට මතක් වෙන්නේ පයිතගොරස් ප්‍රමේය. ඔව්. එතකොට අපි 9 වසරේදී ඉගෙනගෙන තියෙනවා පයිතගොරස් සම්බන්ධය. එතකොට ඒකත් මේ පාඩමට අවශ්‍ය වෙනවා. පුතේ අපි මේ වෙනකොටත් ඉගෙනගෙන තියෙනවා මේ ඍජුකෝණී ත්‍රිකෝණයක මේ දිගම පාදය. එහෙම නැත්නම් මේ ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන පාදය. මේ ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන පාදය. අපි ඒක හඳුන්වන්නේ පුතේ කර්ණය කියලා. ඒක ඔයගොල්ලෝ දන්නවා මේක කර්ණය කියලා හඳුන්වන බව. එතකොට අපි බලමු මෙන්න මෙතන අපි කෝණයක් ගමු. දැන් ඔයා දන්නවනේ මෙතන එක එක විදිය ප්‍රමාණයේ එක එක ග්‍රේඩියන්ට් එකක් තියෙන කෝණ තියෙන්න පුළුවන්. මම මේකේ පොදුවේ හඳුන්වනවා මේ කෝණය x කියලා කෝණයක් හඳුනගමු අපි. දැන් මේ කෝණය x. එතකොට පුතේ ඔයාලට පේනවා මේ x කියන කෝණය ගත්තම මේ කෝණයට ඉදිරියෙන් යම්කිසි පාදයක් තියෙනවා. අපි බලමු එහෙම ගන්න. මෙන්න මේ කෝණයට ඉදිරියෙන් තියෙන පාදය. මෙන්න මේ පාදයේ නමක් කියනවා පුතේ ඒ පාදයට කියන්නේ සම්මුඛ පාදය කියලා. මේ කෝණයට ඉදිරියෙන් තියෙන පාදය සම්මුඛ පාදය. එතකොට ඔයාලට පේනවා තවත් පාදයක් තියෙනවා මෙතන ඉතිරි වෙලා. මෙන්න මේ පාදයට කියනවා අපි බද්ධ පාදය කියලා. දැන් ඔයාලට පැහැදිලි ඇති. ත්‍රිකෝණී ත්‍රිකෝණයක මේ කෝණයට සාපේක්ෂව තමයි මේ පාද ටික අපි කතා කරන්නේ. කර්ණය නම් වෙනස් වෙන්නේ නැහැ නේ පුතේ. කර්ණය නම් දිගම පාදයේ කර්ණය මේ කෝණය තියෙන තැන අනුව තමයි පාද දෙක තීරණය වෙන්නේ. මේ කෝණයට ඉදිරියෙන් තිබෙන පාදය ඉදිරියෙන් තියෙන සම්මුඛ පාදය ඒ කෝණයට ඒ ඉතිරි වෙන පාදයට අපි කියන්නේ බද්ධ පාදය කියලා. එතකොට ඔයාලා නැවතත් කියන්නේ කෝණයට සාපේක්ෂව. අපි බලමු මේ රූපේ මම කෝණය වෙනස් කරනවා. මම මෙතනට කියන්නම් අපි y කෝණය කියලා. ඔව්. මෙතන y කියලා කෝණයක් අපි දක්වලා තියෙනවා. එතකොට මේ පාදේ වෙනස් වෙන්නේ නැහනේ. අපි මම කලිනුත් කිව්වා මේ පාදෙට කියන්නේ
කර්ණ පාදයම කියලා තමයි. දැන් බලන්න පුතේ මෙන්න මේ y කියන කෝණයට ඉදිරියෙන් තියෙන පාදය මොකක්ද? මෙන්න මේ පාදය. මෙන්න මේක තමයි ඉදිරියෙන් තියෙන එක. හොඳට හඳුන ගන්න ඕනේ. අපි ඒකත් අඳිමු. මෙන්න මේ පාදය. එහෙනම් මේ පාදයට ඉදිරියෙන් තියෙන පාදයට කියන්නේ පුතේ සම්මුඛ පාදය. එතකොට තව පාදයක් ඉතිරි වෙලා තියෙනවා. එතකොට ඉතිරි පාදයට මොකක්ද කියන්නේ? ඔව්. ඒකට කියන්නේ බද්ධ පාදය කියලා. හොඳයි. දැන් එහෙනම් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා මේ ත්‍රිකෝණේ පාද තුන හඳුන්වන නම් තුනක්. පාද තුන හඳුන්වන නම් තුනක්. බලන්න. මේකෙදි මේ කෝණයට ඉදිරියෙන් තියෙන සම්මුඛ පාදය. එතකොට මේ කෝණයේ තියෙන තැන අනුව ඒ පාදවලට කියන නම් වෙනස් වෙනවා. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට ගියාට පස්සේ බලමු දැන් මෙතනත් මම ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. ඒකෙත් අපි සම්මුඛ පාදයේ බද්ධ පාදයේ කියන දේ හඳුන ගන්න බලමු අපි. දැන් මම මෙතන කෝණයක් ගන්නවා. අපි ගමු m කියලා. හොඳයි මම මෙතන මේ ත්‍රිකෝණේ තියෙන ඉතිරි කෝණ දෙකටම අකුරු දෙකක් දැම්මා. එක කෝණයක් m අනිත් කෝණේ n කියලා. එතකොට බලන්න මේ m ට සාපේක්ෂව අනිත් පාද ටික කතා කරන්න බලමු. එතකොට මේ පාදේ මම ඊට කලින් කිව්වා වගේ මේ පාදේ වෙනස් වෙන්නේ නැහැ. ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදය කර්ණයම තමයි. එතකොට බලමු අපි දැන් මේ m කියන පාදයට ඉදිරියෙන් තියෙන m කියන කෝණයට ඉදිරියෙන් තියෙන පාදය. මෙන්න මේ පාදය. එහෙනම් මොකද්ද මේක වෙන්නේ? එතකොට m ට ඉදිරියෙන් තියෙන පාදයේ මේ BC කියන පාදයේ සම්මුඛ පාදය. එතකොට මේ පාදය බද්ධ පාදය. සම්මුඛ පාදයේ බද්ධ පාදයේ මේ පාද වෙනස් කරගන්න බෑ පුතේ. මේක හොඳට මුලින්ම මම නැවත මේ කතා කරන්නේ ගොඩාක් ළමයිට මේ පාද දෙක වරද්ද ගන්නවා මේ සම්මුඛ පාදයේ බද්ධ පාදයේ වරද්ද ගන්නවා. එහෙම වුණොත් නම් අපිට ගැටලු විසඳ ගන්න බැරි වෙනවා. දැන් මම n කියලා තව අකුරක් මෙතනට අරන් තියෙනවා මෙන්න මෙතන කෝණය. අපි බලමු දැන් මේ m කියන කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදයේ බද්ධ පාදයේ මොකද්ද වෙන්නේ කියලා. අපි බලමු දැන් මේ n ට ඉදිරියෙන් තියෙන පාදය මොකක්ද කියලා? n ට ඉදිරියෙන් තියෙන්නේ AC කියන පාදය. එතකොට මේ AC කියන පාදය n ඉඳලා බලද්දි බද්ධ පාදය වෙන්නේ නැහනේ. ඒ පාදෙට කියන්නේ සම්මුඛ පාදය කියලා. දැන් දුවේ පුතේ දැන් m ට සාපේක්ෂව තමයි මේක සම්මුඛ පාදය උනේ. එහෙනම් n ඉඳලා බලද්දි මේ පාදය බද්ධ පාදය වෙනවා.
හොඳයි. අපි මේ වෙනකොට දැන් කතා කරේ මේ ත්‍රිකෝණයේ කෝණයට සාපේක්ෂව පාද හඳුනා ගන්න ආකාරය. අපි ඊළඟට බලමු මම මුලින්ම කතා කරා මේ පාදවල දිග අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. පාදවල දිග අතර සම්බන්ධතාවය ගැන සාකච්ඡා කරන්න යන්නේ. මම මුලින්ම ත්‍රිකෝණයක් කරන් තියෙනවා. මම ඒකත් හඳුනගෙන තියෙනවා. කෝණයයි මේ කෝණයට සාපේක්ෂව කර්ණයයි සම්මුඛ පාදයේ බද්ධ පාදයේ අපි මුලින් ඉගෙන ගත්තා වගේම දක්වලා තියෙනවා. මම මේ ත්‍රිකෝණය සලකනවා මේ ත්‍රිකෝණය ABC ත්‍රිකෝණය කියලා අපි සලකමු. ABC කියලා. මෙන්න මේක තමයි පළවෙනි ත්‍රිකෝණමිතික අනුපාතය. ඒක තමයි sin කියන අනුපාතය. sin මේ කෝණයට සාපේක්ෂව කතා කරන නිසා අපි sin x කියලා දාන්න ඕනේ. අපි ඉංග්‍රීසියෙන් ලියන්නේ sin කියලා. sin කියන එක උච්චාරණය කරන්නේ sin කියලා උච්චාරණය කරන්නේ sin කියලා උච්චාරණය කරන්නේ. මේ sin කියන අනුපාතය පුතේ එන්නේ මේ කෝණයට සාපේක්ෂව මේ සම්මුඛ පාදයේ දිග බෙදන්න ඕනේ කර්ණ පාදයේ දිගෙන්. සම්මුඛ පාදයේ දිග බෙදනවා කර්ණ පාදයේ දිගෙන්. දැන් බලන්න ඔයාලට පේනවා මෙතන සම්මුඛ පාදයේ වෙන්නේ AC කර්ණ පාදයේ වෙන්නේ BC. AC දිග BC වලින් බෙදුවා. ඊළඟ ත්‍රිකෝණමිතික අනුපාතය තමයි පුතේ cos කියන අනුපාතය. අපි එතෙන්දි කෝණයට සාපේක්ෂව ගන්න නිසා cos x කියන එක දාලා තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් ලියන්නේ COS කියලා. cos කියන අනුපාතය එන්නේ බද්ධ පාදයේ දිග බෙදන්න ඕනේ කර්ණ පාදයේ දිගෙන්. බද්ධ පාදයේ දිග බෙදනවා කර්ණ පාදයේ දිගෙන්. එතකොට ඔයාලට පේනවා මෙතන තියෙන බද්ධ පාදයේ AB කර්ණ පාදය BC. එහෙනම් බද්ධ පාදයේ AB කර්ණ පාදයේ BC. ත්‍රිකෝණමිතික අනුපාත දෙකක් අපි ඉගෙන ගත්තා. අපි තුන්වෙනි එක බලමු. ඒකට කියන්නේ tan කියන අනුපාතය. එහෙම නැත්නම් tangent කියලා කියනවා. ඉතින්දිත් මම මෙතන කෝණයට සාපේක්ෂව ගන්න නිසා tan x කියලා ගත්තා. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ tan කියලා. අපි බලමු tan අනුපාතය මොන පාද අතර දෙන්නේ කියලා. හොඳයි. tan කියන එක එන්නේ සම්මුඛ පාදයේ දිග බෙදන්න ඕනේ බද්ධ පාදයේ දිගෙන්. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. එහෙනම් පුතේ මේක සම්මුඛ පාදයේ AC බද්ධ පාදය AB. AC බෙදීම AB. හොඳයි. අපි තවත් උදාහරණයකට යමු. මම මෙතන ත්‍රිකෝණයක් සලකලා තියෙනවා KLM කියලා. ඔයගොල්ලෝ මම අහන ප්‍රශ්න වලටත් උත්තර දීගෙන මේ වැඩේ කරගෙන යන්න. පුතා අපි කතා කරපු මෙතන මම කෝණයක් සලකන මේ කෝණය P කියලා අනිත් කෝණය අපි Q කියලා අපි හිතමු. එහෙනම් අපි මුලින්ම P කෝණයට සාපේක්ෂව ත්‍රිකෝණමිතික අනුපාතය යොදන්න බලමු. මුලින්ම ත්‍රිකෝණමිතික අනුපාතය තමයි අපි කලින් කියපු sin කියන අනුපාතය. එතකොට මේ sin කියන අනුපාතයේදී අපි ඉගෙන ගත්තා සම්මුඛ පාදයේ දිග බෙදන්න ඕනේ. දැන් P ට බලන්න හොඳට කල්පනා කරලා P ට සාපේක්ෂව සම්මුඛ පාදය KM කර්ණ පාදය ML සම්මුඛ පාදයේ දිග බෙදෙනවා මෙතන කර්ණ පාදයේ දිගෙන්. මම මේක ලකුණු කරලා නැහැ සම්මුඛ පාදයේ කර්ණය. දැන් ඔයගොල්ලෝ හොඳට දන්නවා ඒක. එහෙනම් බලන්න සම්මුඛ පාදය මොකක්ද කියලා. සම්මුඛ පාදය KM කර්ණ පාදය ML. අපි යමු ඊළඟ ත්‍රිකෝණමිතික අනුපාතයට. ඒක තමයි cos කියන අනුපාතය. එතෙන්දිත් අමතක කරන්න එපා කෝණය මෙතන ලියන්න ඕනේ cos P කියලා. මොකද P ට සාපේක්ෂව බලන නිසා. ඔයගොල්ලෝ දන්නවා cos කියන අනුපාතයේ බද්ධ පාදයේ බෙදන්න ඕනේ කර්ණ පාදයේ දිගින්. බද්ධ පාදයේ දිග කර්ණ පාදයේ දිගින්. එතකොට මේකේ බද්ධ පාදයේ වෙන්නේ
KL කර්ණය වෙන්නේ ML. KL බෙදනවා ML වලින් දිගේ. අන්තිම ත්‍රිකෝණමිතික අනුපාතය tan P. P ට සාපේක්ෂව tangent කියන අනුපාතය ගත්තොත් අපි මුලින් ඉගෙන ගත්තා tan කියන්නේ සම්මුඛ පාදයේ දිග බෙදන්න ඕනේ බද්ධ පාදයේ දිගෙන්. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. දැන් බලන්න පුතේ මේකේ සම්මුඛ පාදයේ KM බද්ධ පාදයේ KL. KM පාදයේ බෙදුවා KL වලින්. අපි මෙච්චර වෙලා සාකච්ඡා කරේ මේ ත්‍රිකෝණමිතික අනුපාත තුනම ලිව්වේ P කෝණයට සාපේක්ෂව. එතකොට මේ ඍජු ත්‍රිකෝණේ තවත් කෝණයක් තියෙනවා Q. අපි බලමු දැන් මේ Q කියන කෝණයට සාපේක්ෂවත් මේ ත්‍රිකෝණමිතික අනුපාත තුන ලියන විදිය. මම ඒක සිංහල පාවිච්චි කරේ නැහැ. ඔයාලා ඉදිරියේදී මේ ඉංග්‍රීසි අකුරු වලින් තමයි කතා පාවිච්චි කරන්නේ. ඒක ලේසි. sin Q. sin Q. එහෙනම් Q ට සාපේක්ෂව අපි කලින් ලිව්වා sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. එහෙනම් Q කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදයේ වෙන්නේ පුතේ KL කර්ණය ML මයි. එහෙනම් අපි ලියන්නේ KL බෙදීම ML කියලා. KL සම්මුඛ පාදය ML කර්ණ පාදය. cos Q කියන ත්‍රිකෝණමිතික අනුපාතය. cosine Q. බලන්න cos කියන්නේ මොකක්ද කියලා? බද්ධ පාදයේ දිග බෙදන්න ඕනේ කර්ණ පාදයේ දිගෙන්. එහෙනම් පුතේ Q ට සාපේක්ෂව මේක සම්මුඛ පාදය නම් මේක තමයි බද්ධ පාදය. MK කර්ණය ML. MK නැත්නම් KM කියලා ගන්නත් පුළුවන්. කර්ණ පාදය ML. අනිත් ත්‍රිකෝණමිතික අනුපාතය තමයි tangent කියන එක. tan Q. බලන්න මෙතනත් මම ලියලා තිනවා tan Q කියන්නේ සම්මුඛ පාදයේ බද්ධ පාදයෙන් බෙදන්න ඕන. එහෙනම් Q ට සාපේක්ෂව සම්මුඛ පාදයේ KL බද්ධ පාදයේ KM. එහෙනම් KL බෙදීම KM තමයි මේ Q කෝණයට සාපේක්ෂව මේ ත්‍රිකෝණයේ tan අනුපාතය වෙන්නේ. අපි ඊළඟට බලමු මේ පාදවලට දිගක් සම්බන්ධ කරලා මේ ඍජු කෝණ ත්‍රිකෝණයේ මම මේ කර්ණයේ දිගට ඒකක 5ක් ගන්නවා. මේක සෙන්ටිමීටර් මීටර ඕනම එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පාද දෙක මම අරන් තිනවා එකක් 4යි අනිත් පාදේ 3යි කියලා. මම කෝණයක් මෙතන සලකනවා x කියලා. අපි බලමු මේ පාදවල දිග ඇසුරෙන් මේ ත්‍රිකෝණමිතික අනුපාත තුන ලියන ආකාරය. මෙතන y කියලා මේ කෝණේ y කියලා ගත්තා. දැන් බලන්න පුතේ මේ sin x කියන්නේ මොකද්ද? sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එතකොට සම්මුඛ පාදයේ තියෙනවා 4ක් කර්ණයේ තියෙනවා 5ක්. එතකොට 4 බෙදීම 5 තමයි sin x කියන අනුපාතය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඊළඟට අපි යමු cos x කියන්නේ කීයද කියලා. හොඳට බලන්න පුතේ. cos කියන පාදයේ ඉන්නේ x ට සාපේක්ෂව බද්ධ පාදයේ බෙදීම කර්ණය. එතකොට අපි ලියන්න ඕනේ 3 බෙදීම 5 කියලා. පැහැදිලි ඇති? අපි බලමු tan x කියන්නේ මොකක්ද කියලා. tan x කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. ඒ කියන්නේ 4 බෙදීම 3. 4 කියන්නේ සම්මුඛ පාදය, 3 කියන්නේ බද්ධ පාදය. එහෙනම් ඊට පස්සේ අපි යමු y කියන කෝණයට සාපේක්ෂවත් මේ අගයන් ගන්න. බලමු මුලින්ම sin y. sin y කියන්නේ y කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදය බෙදීම කර්ණය. ඒකට සම්මුඛ පාදයේ වෙන්නේ 3, කර්ණය වෙන්නේ 5. එහෙනම් 3 බෙදීම 5 තමයි sin y කියන්නේ. cos y කියන්නේ බලන්න පුතේ y ට සාපේක්ෂව සම්මුඛ පාදය නම් මේක බද්ධ පාදය. 4 බෙදීම 5. cos y කියන්නේ 4 බෙදීම 5. tan y. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම
බද්ධ පාදය. සම්මුඛ පාදය 3යි, බද්ධ පාදය 4යි. එහෙනම් පුතේ tan y වෙන්නේ 3 බෙදීම 4. මම තවත් ත්‍රිකෝණයක් සලකනවා. අපි තව ටිකක් පුහුණු වෙමු මේ පාදවල දිග ඇසුරින් ගැටලු විසඳන්න. එතකොට පුතේ මම මේ සඳහා අරන් තියෙන ත්‍රිකෝණවල පාද දිග 10, 6, 8 කියන අගයන් තුන මම කර්ණයට 10 ගත්තා. එතකොට මම මේ කෝණය A කියලා සලකනවා, මේ කෝණය B කියලා සලකනවා. එහෙනම් ඔයාලා මාත් එක්කම මනෝමයෙන් මේ ගණන් ටිකත් හිතින් හරි හදන්න. මේවා සටහන් කරගන්න ඔයාගේ නෝට්බුක් එකේ සටහන් කරගෙන ඔයාත් තනියම මේවා කරන හැටි බලන්න. ඒ කරන ගමන් මගේ වීඩියෝ පටියත් බලන්න නැවත නැවත. එහෙනම් පුතේ අපි මුලින්ම sin A කියමු. දැන් ඔයා මනෝමයෙන් හිතන්න ඕනේ sin A ට කවුරු බෙදීම කවුරුද එන්නේ කියලා. ඔව්. A කියන්නේ සම්මුඛ පාදයේ sin A කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් 8 බෙදීම 6. ඔයා හිතුවේ 8 බෙදීම 6 සම වෙන 8 බෙදීම 10. ඔයා 8 බෙදීම 10 කියලා හිතුවනම් ගොඩාක් හොඳයි. අපි ඊළඟට යන් cos A කියන එක. cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් ඔයා හිතන්න ඕනේ මේ වෙනකොට cos A කියන්නේ 6 බෙදීම 10. හොඳයි. මම මොහොතක් දෙන්නම්. ඔය tan A කියන්නේ මොකක්ද කියලා කල්පනා කරන්න. ඔව්. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් මෙතන දෙන්නේ කීයද පුතේ? ඔව්. ඔයා හිතුවා හරි. 8 බෙදීම 6. කොහොම සරලයි. ඔයාට ඕන නම් මේක දශමාකාරයෙන් මේක බෙදලා ලියන්නත් පුළුවන්. නමුත් මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා මේ අනුපාතය ලියවීම විතරයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. මේක සුළු කරලා ගණන් හදන ඒවා තව ඉදිරියට සාකච්ඡා කරමු. හොඳයි. එහෙනම් අපි sin B බලමු. කියන්න බලන්න sin B කියන්නේ මොකක්ද වෙන්නේ කියලා B ට සාපේක්ෂව sin අනුපාතය. මෙන්න B. ඔව් මේ B ට සාපේක්ෂව සම්මුඛ පාදයේ වෙන්නේ 6, කර්ණය වෙන්නේ 10. එහෙනම් 6 බෙදීම 10 තමයි sin B කියන්නේ. cos B බලමු. cos කියන අනුපාතය එන්නේ බද්ධ පාදයේ බෙදීම බද්ධ පාදයේ 8යි කර්ණය 10යි. එහෙනම් මෙතන එන්න ඕනේ 8 බෙදීම 10. එහෙනම් අනිත් එක තමයි tan B. tan කියන්නේ පුතේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් 6 බෙදීමට තමයි tan B කියන්නේ. අපි තව ටිකක් ඉදිරියට යමු. මම මේ ත්‍රිකෝණයේ අගයන් තුනක් වෙනස් කරලා තියෙනවා. පාදවල දිග 13 12 5 හැටියට. එහෙනම් අපි ඒකේ කෝණ දෙකක් ගමු x y කියලා. අපි ටිකක් වේගයෙන් කරගෙන යන්. ඔයා මේ රූප සටහන ඇඳගෙන මේ පාඩම පෝස් කරලා මොහොතක් නතර කරලා මේ ත්‍රිකෝණය ඇඳගෙන ඒකේ sin x cos x tan x ලියලා බලන්න. බලලා මේක නැවත ප්ලේ කරන්න. ප්ලේ කරලා බලන්න. එතකොට ඔයා ලියපු උත්තර හරිද කියලා. හොඳයි. sin x කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. 12 බෙදීම 13. cos x කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. 5 බෙදීම 13. tan x කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. 12 බෙදීම 5. y ට සාපේක්ෂව බලමු. sin y කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. 5 බෙදීම 13. cos y කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. 12 බෙදීම 13. tan y කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. 5 බෙදීම 12. හොඳයි. එහෙනම් ඔයත් ලියපු උත්තර මේ උත්තර වලට සමානද කියලා බලන්න. වැරදිලා නම් නැවත නිවැරදි කරගන්න. අපි ඉදිරියට යමු. දැන් පුතේ
මම මෙතන ත්‍රිකෝණයක් සලකලා තියෙනවා. මේක විශේෂ කාරණාවක්. මේක ගැන ගොඩාක් පරිස්සමෙන් බලන්න. මම මේ ත්‍රිකෝණය අරන් තියෙන්නේ ABC කියන ත්‍රිකෝණය. මම මේ ත්‍රිකෝණේ පාදවල දිගක් ගන්නවා මේ පාදයේ 4ත් මේ පාදයේ 3ත් විතරයි ගන්නෙ. මම මේ පාදයේ දිග ගන්නෙ නෑ. ඔයාලට විභාගවලදී ප්‍රශ්න වලටත් අහන්නේ විභාග ප්‍රශ්න වලටත් මේක පාදයක් හිස්ව තියෙන්න පුළුවන්. මේ ඒක අගය හොයාගෙන තමයි අපිට හොයාගන්න වෙන්නේ ඉතිරි ත්‍රිකෝණමිතික අනුපාතය. දැන් ඔයා දන්නවනේ. දැන් මේකේ sin අනුපාතය ලියද්දිත් cos අනුපාතය ලියද්දිත් කර්ණයේ දිග දැනගන්න ඕනේ කියලා. එතකොට පුතේ මෙතන කර්ණයේ දිග දීලා නැත්නම් අපිට හොයාගන්න වෙනවා. එතකොට ඔයාලට මතකද ත්‍රිකෝණී ත්‍රිකෝණයක මේ පාද අතර තියෙන සම්බන්ධතාවය? ඔව්, මේ පාද අතර තියෙන සම්බන්ධතාවය තමයි පායතගොරස් ප්‍රමේයෙන් දැක්වෙන්නේ. පුතේ මොහොතක් මතක් කරලා බලන්න පායතගොරස් ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා. ඔව්. මේ කර්ණයේ පාදයේ වර්ගය ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට සමානයි. හොඳයි. මෙන්න මම මෙතන දක්වනවා. දැන් කර්ණය කියන්නේ පුතේ AC නේ. AC පාදයේ වර්ගය සමාන වෙනවා AB පාදයේ වර්ගයත් BC පාදයේ වර්ගයේ එකතුවට. AC පාදයේ වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. හොඳයි. තාම අපි AC දන්නේ නැහනේ. නමුත් අපි AB දන්නවා පාදයේ දිග 3යි කියලා. ඒ නිසා මම මෙතනට අරන් තිනවා 3 වර්ගය කියලා. එහෙනම් BC කියන්නේ පුතේ 4 වර්ගය. දැන් අපි තව ටිකක් ඉදිරියට යමු මේ ගානේ. 3 වර්ගය කියන්නේ 9යි. 4 වර්ගය කියන්නේ 16යි. 16යි 9යි එකතු කරාම පුතේ 25ක් ලැබෙනවා. ඔයා දන්නව නේද මේ 25 කියන්නේ කාගේ වර්ගයද? 5 වර්ගය. එතකොට AC වර්ගය කියන්නේ 5 වර්ගයට සමාන නම් AC කියන්නේ පුතේ 5යි. ඒකක 5ක්. අපි මෙතනට ඒකක 5 කියලා දාමු. දැන් අපි වැඩ කටයුතු අපි මූලික වශයෙන් හොයාගන්න අවශ්‍ය දේ හොයාගෙන ඉවරයි. එහෙනම් අපි ඉක්මනටම යමු. sin A කියන්නේ 4 බෙදීම 5 සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos A කියන්නේ Aට සාපේක්ෂව 3 තමයි බද්ධ පාදයේ බෙදීම කර්ණය. 3 බෙදීම 5. tan A කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය 4 බෙදීම 3. දැන් ඔයාලට පැහැදිලි ඇති මේ ගාන හදපු විදිය. sin B බලමු. B ට සාපේක්ෂව සම්මුඛ පාදයේ 3යිනේ. එහෙනම් 3 බෙදීම 5. ඉතින් දැන් cos B කියන්නේ මොකක්ද කියලා බලන්න. cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. 4 බෙදීම 5. tan B කියන්නේ මොකද්ද? tan B කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එතකොට එන්නේ 3 බෙදීම 4. දැන් ඔයාලට පැහැදිලිනේ. මේක සාමාන්‍ය කෙටි ප්‍රශ්නයකට හරි දෙවෙනි කොටසේ යම් කිසි කොටසකට හරි අහන්න පුළුවන් ප්‍රශ්නයක්. අපි මේ වගේ උදාහරණ කිහිපයක් සලකා බලමු පුතේ වාට මේක මේ පැහැදිලි වෙනකන්. දැන් පුතේ මෙතනත් මම ත්‍රිකෝණයක් සලකලා තියෙනවා. ඒ ත්‍රිකෝණෙත් අපි ගමු ABC කියලා. මම මේ පාදවල දිග වෙනස් කරනවා දැන්. මේ පාදයේ දිගට 6ක් ගන්නවා. අනිත් පාදයේ 8ක් කියලා ගන්නවා. 6යි 8යි. එතකොටත් මම මේකෙත් මේ කර්ණයේ දිග දීලා නැහැ. ඒකත් හොයා ගන්න ඕනේ. මේ කෝණ දෙක ගන්නවා XY කියලා. දැන් අපි දන්නේ නැහැනේ පුතේ විභාගෙට මොන කෝණයෙන් සාපේක්ෂව වහයිද කියලා. ඒ නිසා මම දෙකම දාලා හදලා තියෙනවා. ඔයාලටත් පහසු වෙන්න. හොඳයි. එහෙනම් ඔයා කල්පනා කරන්න බලන්න මේකට පයිතගොරස් සම්බන්ධය කොහොමද දෙන්නේ කියලා. මේකටත් දෙන්නේ අර කලින් වගේම AC තමයි කර්ණය. ඒ නිසා AC වර්ගයේ සමානයි AB වර්ගයේ ධන BC වර්ගය. AC වර්ගයේ සමානයි AB වර්ගයේ ධන BC වර්ගය. අපි අගයන් ආදේශ කරමු. AC වර්ගය දන්නේ නැහැ තාම. AB වර්ගය කියන්නේ 6 වර්ගය. මෙතන AB ට තියෙන්නේ 6යි. BC කියන්නේ පුතේ 8 වර්ගය. BC ට තියෙන්නේ 8යි. එතකොට 6 වර්ගය කියන්නේ පුතේ 36ක් වෙනවා 6 වරක් 6.
8 වර්ගය කියන්නේ 8 වරක් 8 64ක් වෙනවා. හොඳයි. 64යි 36යි කියන්නේ පුතේ 100යි. ඔයා දන්නවා මේ 100 කියන්නේ 10 වර්ගය. ඒතකොට 10 වර්ගය වුණාම AC වෙන්නේ 10යි. එහෙනම් මේ AC පාදයේ දිග ඒකක 10යි. එහෙනම් අපි ඉක්මනින්ම මේ කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත ලියමු. ත්‍රිකෝණ මේ පාද අතර sin x කියන්නේ මේ වෙනකොටත් ඔයාලට කියන්න පුළුවන්. මේ sin x කියන්නේ සම්මුඛ පාදයේ වෙන්නේ පුතේ 8යි. කර්ණය වෙන්නේ 10යි. 8 බෙදීම 10. ඊට පස්සේ cos x කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය 6 බෙදීම 10. tan x කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය 8 බෙදීම 6යි. එහෙනම් cos වලටත් බලමු අපි. සම වෙන්නේ මේ y ට සාපේක්ෂව. sin y කියන්නේ මොකක්ද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය 6 බෙදීම 10. cos y කියන්නේ 8 බෙදීම 10. බද්ධ පාදයේ බෙදීම කර්ණය. tan y කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ y ට සාපේක්ෂව 6යි, බද්ධ පාදයේ 8යි. පුතේ මම මේ ගණන් දෙකේම මේ කර්ණයේ අගය දීලා නැති අවස්ථාවක් තමයි අපි ගත්තේ. අපි වෙනත් පාදයක දිගක් දන්නේ නැති අවස්ථාවකට අපි බලමු. මම මේ ත්‍රිකෝණය සලකනවා ABC කියලා. මම මේකේ කර්ණයේ දීලා තියෙනවා පුතේ ඒකක 5ක් කියලා. මේ AB පාදයේ දිගේ ඒකක දෙකක් දෙනවා. මම මේ පාදයේ හිස්ව තියන්නම්. අපි මේ පාදේ හොයාගන්න ආකාරය බලමු. එතකොට මේ පාදේ හොයාගද්දී අපි පාවිච්චි කරන්න වෙන්නේ පයිතගොරස් සම්බන්ධයම තමයි. එතකොට පයිතගොරස් සම්බන්ධයට කලින් ලිව්වා වගේ AC වර්ගය කියන්නේ AB වර්ගය තන BC වර්ගය. එතකොට AC කියන්නේ පුතේ 5යි 5 වර්ගය. AB කියන්නේ 2යි 2 වර්ගය. මම BC දන්නේ නැහැ. ඉතින් ඔයා දන්නවා 5 වර්ගය කියන්නේ 25යි. 2 වර්ගය කියන්නේ 4යි. BC අපි දන්නේ නැති හින්දා BC එහෙම අපි තියමු. එතකොට 25න් මම BC මේ පැත්තට ගෙන්නම්. ඔයා දන්නවා ධන 4 මෙහාට දින 4 කියලා ගෙනාවම 25න් 4ක් අඩු කරනවා. 25න් 4ක් අඩු වුණාම වෙන්නේ 21යි. මෙන්න මෙතන පොඩි ගැටලුවක් එනවා නේද ඕගලන්ට? මොකද කලින් ගණන් වල නම් අපිට මෙතන මේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් ලැබුණා. නමුත් මෙතන පූර්ණ වර්ග සංඛ්‍යාවක් ලැබිලා නැහැ. ඒ කියන්නේ 21 කියන පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙවෙයිනේ පුතේ. එතකොට මේ වගේ අවස්ථාවක අපිට පුළුවන් මෙතෙන්දී අපි දන්නවා මේ වර්ගයක් සමාන ලකුණෙන් එහා පැත්තේ ලියද්දී අපි ලියන්නේ වර්ග මූලයක් හැටියට. එහෙනම් අපි මෙතන අපි ලියන්න පුළුවන් 21 වර්ග මූලය. ඒතර ඔයගොල්ලෝ කල්පනා කරන්න පුළුවන් මෙතන මේ 21 වර්ග මූලය අපි සොයලා මේක ගැටලුව විසඳන්න අවශ්‍යද කියලා. නෑ එහෙම එකක් අවශ්‍ය නෑ පුතේ. මේ වර්ග මූලයේ ඇසුරින්ම මේ ත්‍රිකෝණමිතික අනුපාත අපිට ලියන්න පුළුවන්. එහෙනම් අපි මෙතන දාමු වර්ග මූල 21 කියලා. එතකොට බලන්න sin A කියන්නේ මොකක්ද කියලා. මෙතන දීලා තියෙන්නේ A ට සාපේක්ෂ සම්පාදයේ වර්ගමූල 21 නේ. එතන මේ වර්ගමූල 21ම දාන්න. ඒක ගැටලුවක් නෑ. 21 බෙදීම 5. cos A කියන්නේ ඔව් cos A කියන්නේ 2 බෙදීම 5. බද්ධ පාදයේ බෙදීම කර්ණය. tan A කියන්නේ A ට සාපේක්ෂව සම්මුඛ පාදයේ වර්ගමූල 21 නේ. වර්ගමූල 21 බෙදීම 2. වර්ගමූල 21 බෙදීම 2. අපි එන ඉක්මනින්ම මේ b ට සාපේක්ෂව ත්‍රිකෝණමිතික අනුපාත තුනම අපි ලියමු. sin b sin සම්මුඛ පාදයේ 2 කර්ණය 5 2 බෙදීම 5 cos b බද්ධ පාදයේ වර්ගමූල 21 කර්ණය 5 ඒ නිසා වර්ගමූල 21 බෙදීම 5 tan b සම්මුඛ පාදයේ 2 බද්ධ පාදයේ වර්ගමූල 21 එතකොට 2 බෙදීම වර්ගමූල 21.
දැන් ඔයාලට පැහැදිලි ඇති මේකේ මම විශේෂ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්ගමූලය ඇසුරෙන් මේ පිළිතුරු ලියන්න පුළුවන්. පූර්ණ වර්ග සංඛ්‍යාවක් ලැබුණොත් ඒ පිළිතුර ගන්න. එහෙම ගන්න බැරි නම් මේ වර්ගමූල ඇසුරෙන් මෙහෙදුවට ගැටුවක් නැහැ. හොඳයි අපි තව උදාහරණයක් බලමු පුතේ. මේ ප්‍රශ්නය තවත් වෙනත් මොඩල් එකකට දෙන්න පුළුවන්. මේ එක ත්‍රිකෝණමිතික අනුපාතයක් දීලා අනිත් ත්‍රිකෝණමිතික අනුපාත දෙක හොයන්න කියනවා. දැන් මේ ගැටලුවේ තියෙන්නේ tan x වලට දීලා තියෙනවා 3/5 නම් sin x හා cos x අනුපාත දෙක අපි ලියන්නයි ඕනේ. එහෙනම් අපි මේ මෙහිදීත් අපිට ත්‍රිකෝණයක් අවශ්‍ය වෙනවනේ. මම ත්‍රිකෝණයක් තෝරගන්නවා ABC කියලා. දැන් පුතේ හොඳට කල්පනා කරලා බලන්න මේ tan කියන අනුපාතය කියන්නේ කවුද? tan කියන්නේ මොකද්ද? සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. එහෙනම් මේ ත්‍රිකෝණයේ x කියලා යම්කිසි තැනක් ගත්තොත් ඒ x කියලා ගත්ත තැනට ඉදිරියෙන් තියෙන පාදය තමයි මේ 3 කියන එක වෙන්න ඕනේ. සම්මුඛ පාදය. දැන් මේක බද්ධ පාදය. එහෙනම් බලමු අපි මම මේ පාදය 3යි මේ පාදය 5යි කියලා ගත්තොත් මෙන්න මෙතන තමයි තියෙන්නේ x කියන කෝණය. හරිනේ පුතේ? tan x කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් අනිත් අනුපාත දෙක හොයන්න නම් පුතේ මෙන්න මේ AC දිග හොයාගෙන ඉන්න වෙනවා. දැන් ඔයාලට මේ වගේ ගණක් තමයි විභාගෙට දෙන්නේ. මේ වගේ ගණක් දුන්නාට පස්සේ පුතේ ත්‍රිකෝණයක් ඇඳලා මේ යගයන් ටික දාලා නිවැරදිව දානවා. නිවැරදි පාදවල මේ දාන තැන වෙනස් වුණොත් පුතේ ලැබෙන පිළිතුර වෙනස් වෙනවනේ. ඒක පැහැදිලි වාට. ත්‍රිකෝණමිතික අනුපාතයේ අනුව පාදවල දිග පරිස්සමින් දාන්න. ඒතර අපි ඉදිරියට යන ත්‍රිකෝණමිතික මේ පයිතගොරස් සම්බන්ධය මේකට යොදන්න. අර කලින් අපි කිහිප වතාවක් කියපු නිසා මම වේගෙන් යනවා. AC වර්ගය කියන්නේ AB වර්ගය ධන BC වර්ගය. එතකොට AC වර්ගය අපි තාම දන්නේ නැහැ. AB කියන්නේ 5 වර්ගය, BC කියන්නේ 3 වර්ගය. 5 වර්ගය 25යි, 3 වර්ගය 9යි. එතකොට 25යි 9යි එකතු කරාම 34යි. පුතේ අන්න අර කලින් ගාන වගේම මේ 34ත් පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන නිසා 34 වර්ගමූලය අපිට හොයාගන්න බෑ. එකපාරම ලියන්න බෑ. හොයාගන්න පුළුවන්. එකපාරම ලියන්න බෑ. එහෙමනම් අපි මේ වගේ අවස්ථාවකදී කරන්න තියෙන්නේ 34 වර්ගමූලයක් ඇසුරෙන් ලියා දක්වන එක. එහෙනම් මම 34 කියනවා මෙතනට. එහෙනම් අපි කර්ණයේ දිග දැනගත්තා වර්ගමූල 34ක් කියලා. එහෙනම් අපිට පුළුවන් දැන් මේ අපෙන් අහලා තියෙන sin x ලියන්න. ඒකට sin x කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒකට සම්මුඛ පාදය 3යි කර්ණය වර්ගමූල 34යි. එමනම් cos x කියන්නේ මොකද්ද? cos x කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදය 5යි කර්ණය 34යි. දැන් ඔයාලට පැහැදිලි ඇති ත්‍රිකෝණමිතික අනුපාතයක් දීලා ඉතිරි අනුපාත දෙක අහනකොට ගැටලුවක් විසඳන ආකාරය. හොඳයි මම මේකෙදි ගත්තේ tan x වලට අනුපාතය දීලානේ. දැන් බැරි වෙලාවත් sin x අනුපාතය දුන්නොත් මොකද වෙන්නේ කියලා බලමු අපි. ඔව්. මේ ගැටලුවේ තියෙන්නේත් එහෙම තමයි. මේ ගැටලුවේ තියෙන එහෙම ගානක් sin x කියන්නේ එක බෙදීම 3 නම් tan x හා cos x හොයන්න කියලා කියනවා. එහෙනම් මේකටත් අපිට සිද්ධ වෙනවා පුතේ ත්‍රිකෝණයක් ගන්න. මම ත්‍රිකෝණයක් අරගෙන ඒ ත්‍රිකෝණය ගත්ත ABC කියලා. දැන් මතක් කරලා බලන්න. sin x කියන්නේ මොකක්ද අනුපාතය? sin x කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් සම්මුඛ පාදයට 1 එන්න ඕනේ. කර්ණයට 3 එන්න ඕනේ. මෙන්න මෙතනයි x කියන කෝණේ තිබිලා තියෙන්නේ. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මේ බද්ධ පාදය දන්නේ නැහැ. එහෙනම් පුතේ මේ බද්ධ පාදය දන්නේ නැතුව tan අනුපාතයවත් cos අනුපාතයවත් අපිට හොයන්න බෑ. එහෙනම් අපි ත්‍රිකෝණමිතික මේ ඉතිරි අනුපාත දෙක හොයාගන්න නම් මෙන්න මේ AB පාදය හොයාගන්න අපි පයිතගොරස් සම්බන්ධය දාමු. අපි නොදන්න පාදය එක පැත්තකට දාන්නේ සමහර ළමයි යන්නේ මේ වැඩේ කරනවා. අපි දීලා නැති පාදේ AB නේ. එහෙනම් AB වර්ගය සමානයි කියලා තමයි මේක පටන් ගන්න. ඒක කොච්චර වැරදිද?
පයිතග්‍රස් සම්බන්ධයට සම්පූර්ණ පටහැනි. පයිතග්‍රස් සම්බන්ධය කියන්නේ හැම මොහොතකම දිගම පාදයේ මේ කර්ණය එක පැත්තකට එන්නම උනේ. නොදන්න පාදය ඒක අපිට හොයාගන්න පුළුවන් ඉදිරියේදී. AB වර්ගයේ ධන BC වර්ගය. එහෙනම් ඔයා දන්නවා AC කියන්නේ 3 නිසා 3 වර්ගය ගත්තා. AB අපි දන්නේ නැහැ. BC ට දීලා තියෙන එකක් නිසා එකේ වර්ගය ගත්තා. එතකොට 3 වර්ගයේ 9යි එකේ වර්ගය 1යි. එහෙනම් පුතේ මෙතනදිත් අර 9න් එක අඩු වෙනවා AB වර්ගය හොයන්න නම්. දැන් 9න් එකක් ගියාම කීයද? 8යි. එහෙනම් මෙතෙන්දිත් 8ේ වර්ගමූලය ගන්න සිද්ධ වෙනවා. මොකද 8 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන නිසා. AB සඳහා වර්ගමූල 8 ලැබුණා. එහෙනම් අපි cos අනුපාතය හොයමු. මම මේ AB කියන පාදයේ මෙතන වර්ගමූල 8 දක්වලා තියෙනවා. එතකොට cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ නිසා වර්ගමූල 8යි බද්ධ පාදය 3යි කර්ණය. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය නිසා සම්මුඛ පාදයේ 1යි බද්ධ පාදයේ වර්ගමූල 8 අරගෙන තියෙනවා. අපි මේ ගණන් දෙක හැදුවේ මෙතන අපි tan x දාලා හැදුවා sin x දාලා හදලා තියෙනවා මේ දීලා තියෙන අගය. අපි දැන් cos x කියන එකක් දාලා හදන හැටි බලමු. මේ තියෙන cos x වලට අගයක් දීලා තියෙනවා 5 බෙදීම 7 කියලා. එහෙනම් ඉතිරි අගයන් දෙකයි අපෙන් අහන්නේ. ඉතිරි අනුපාත දෙක tan x හා sin x. එහෙනම් මේකටත් මම ත්‍රිකෝණයක් තෝරගන්නවා. ඒ ත්‍රිකෝණය ABC කියලා නම් කරලා තියෙනවා. දැන් පුතේ පොඩ්ඩක් මතක් කරලා බලන්න. මෙතන cos කියන අනුපාතයේදී කවුරු බෙදීම කවුරුද? cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මේ 7 කර්ණය වෙන්න ඕනේ. එන්න තියෙනවා කර්ණයට මම 7ක් අරගෙන. බද්ධ පාදයේ මේක නම් එන්න මෙතනයි කෝණය තිබිලා තියෙන්නේ. ඕනනම් ඕගලන්ට කෝණය ඉස්සලම දාලා ඉතිරි පාදයක දාන්න පුළුවන් දැන්. කැමති ළමයෙකුට මෙතන උනත් x කියන එක දාන්න පුළුවන්. ඒ අනුව එහෙනම් මෙතන නෙමෙයි 5 දාන්නේ. මේ හරිය තමයි මේ පාදයට තමයි 5 කියන දිග 5 කියන දිග ගන්න වෙන්නේ. හොඳයි. එහෙනම් මේ ත්‍රිකෝණයේත් මේ පාදේ හොයාගන්න ඕනේ AC පාදය අපිට ඒකටත් භාවිත කරන්න වෙන පයිතග්‍රස් සම්බන්ධයමයි. අපි ඉක්මනින් පයිතග්‍රස් සම්බන්ධය බලමු. මේකේ කර්ණය වෙන්නේ BC. BC වර්ගය සමානයි AB වර්ගය ධන AC වර්ගය. ඉතිරි පාද දෙක වර්ග කරලා එකතු කරා. ඕනම් මෙතනදී අපි BC අගේ දන්නවා අපි 7යි කියලා. BC කියන්නේ 7යි. AC අගේ දන්නේ නැහැ. AB ට 5 වර්ගය ගන්නවා. අපි සුළු කරගෙන යමු. 7 වර්ගයේ 7 වරක් 7 49යි. 5 වර්ගය 25යි. එතකොට 49න් අපිට සිද්ධ වෙනවා 25ක් අඩු කරන්න. 49න් 25ක් අඩු කරාම පුතේ එන්නේ 24යි. එහෙනම් මේ 24ත් පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන නිසා වර්ගමූල 24 ගන්න වෙන්නේ. එහෙනම් මේක සම්මුඛ පාදයට මේ AC කියන පාදයට අපි වර්ගමූල 24 මෙතන දාමු. මෙතන වර්ගමූල 24 වෙන්න ඕනේ. එතකොට sin x කියන්නේ x ට සාපේක්ෂව සම්මුඛ පාදය වර්ගමූල 24 කර්ණය 7යි. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය සම්මුඛ පාදය වර්ගමූල 24යි බද්ධ පාදය 5යි. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති මේ ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කරලා ගැටලු විසඳන ආකාරය. ඒ කියන්නේ නොදන්න පාදයක් සොයාගෙන ඒ වගේ ත්‍රිකෝණමිතික අනුපාතය හොයන ආකාරයත් අපි දැනට ඉගෙන ගත්තා. ඉතින් දුවේ පුතේ ඔයාලගේ මේ පෙළ පොතේ තියෙනවා 18යි 2 කියන අභ්‍යාසය. මේ 18යි 2 කියන අභ්‍යාසය තියෙන්නේ මම මේ දක්වා කියලා දුන්න කොටස් ටිකට අදාළ ගැටලු කිහිපයක්. ඉතින් පුතේ මේ අභ්‍යාසය ඔයගොල්ලෝ කරන්න බලමු 18යි 1 කියන අභ්‍යාසය 18යි 1 කියන අභ්‍යාසයක් තියෙනවා. ඒකට වඩා මම හිතන්නේ මීට වඩා
හොඳයි ඔයගොල්ලෝ මේ අභ්‍යාසෙත් කරනවා නම් කමන්නේ. මෙන්න මේ අභ්‍යාසය කරන්න 18.2. මම ඊළඟට වීඩියෝ පාඩමෙන් පුතාලට මෙන්න මේ කොටස කියලා දෙනවා. මෙන්න මේ ත්‍රිකෝණමිතික අනුපාත තුනක් අපි හදනවා අංශක 30, 45, 60 කියන කෝණවල අගයන් තියෙන ත්‍රිකෝණමිතික අනුපාත ලියන්න යන්නේ. ඒ සම්බන්ධයෙන් වෙනම ගැටලු තියෙනවා පුතේ අපිට හදන්න. අපි ඊළඟ පාඩමේ ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ මේ කොටස මෙන්න මේ කෝණවල අගයන් වලින් ත්‍රිකෝණමිතික ගැටලු විසඳන ආකාරය ඉගෙන ගන්න. ඉතින් පුතේ මේ පාඩමට සම්බන්ධ වුණ ඔබ සියලු දෙනාට ස්තුතියි. ආයුබෝවන්. අපි ඊළඟ පාඩමෙන් හම්බෙමු.